32 වන ඉල් මහ විරු සමුරුව සමරන මේ වේදිකාවේ අසුන්ගෙන සිටින අපේ පක්ෂයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සභාපති ආදරණීය ලාල්කාන්ත සහෝදරයාගෙන් ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කණ්ඩ සමාජිකා සමාජවාදී කම්කොට් සමාජවාදී කාන්ත සංගමේ ජාතික සංවිධායක සමන් මලිගුණසිංහ සහෝදරියගෙන් ඒ වගේම අද අපිට විශේෂයක් තියෙන වේ තමයි අපේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් 1989 අද වගේ දවසක දිවිපිදු ආදරණීය උපතිස්ස ගමනායක සහෝදරයාගේ දියණිය අප සමග එකතු වෙනවා. ජනිතා ගමනායක දියණිය ඇගෙන් ඒ වගේම සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාගෙන් සමාජවාදී ශිෂ්‍යාංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම මේ වෙලාවේ මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙලා තියෙන්නේ සජීවී සමරුමක් කරන්න. ඉතින් මේ වෙලාවේ අපේ රට පුරාම එක් දිස්ත්‍රික්කවල උතුරේ සිට දකුණ දක්වා හැම දිස්ත්‍රික්කයකම ආසන මට්ටමින් කලාප මට්ටමින් එකතු වෙලා මේ සමරු සමග එකතු වෙලා ඉන්න අපේ සියලුම අම්මලාගෙන් තාත්තලාගෙන් සහෝදර සහෝදරියන් අවසරයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික හිතවතුන් අපිත් සමග එකතු වෙනවා. අපි සහෝදර සහෝදරියන් එකතු වෙනවා. ඕන හැම දෙනාගේම අවසරයි. ඔබ කවුරුත් දන්නවා අපි මේ ඊටාම දුෂ්කර තත්ත්වයන් තුල වුණත් අපිට ඉටු කරන්න තියෙන යුතුයකමක් ඉටු කිරීමක් හැටියට වගේම මේ මොහොතේ අපි අපේ වගකීමක් ඉටු කරීමක් කියලා තමයි අපි මේ 32 වෙනි ඉල්මා සමරුවට එකතු වෙලා තියෙන්නේ. මීට අවුරුදු 32කට කලින් අද වගේ දවසක මේ වගේ අඳුරු ඉල්මහක අඳුරු දවසක අපේ පක්ෂයේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේරු සහෝදරයා ඒ වගේම අපේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරු රැසක් මේ ආසන්න දිනවල සහෝදරයන් රැසක් සතුරා විසින් ඝාතනය කළා. ඒ නිසා අපි හැම වසරකම නොවැම්බර් මාසේ 13 වෙනිදා රෝහණ විජේරු සහෝදරයා ඇතුළු ඒ සියලුම දෙනා අනුස්මරණය කිරීම සඳහාත් ඔවුන් ආරම්භ කරපු යහපත් සමාජයක් නිර්මාණය කරන දේශපාලන ගමන් මඟ යාම සඳහා අපේ ඕනකම අදිෂ්ඨානය කැපවීම සහතික කිරීම සඳහා තමයි අපි කවුරුත් එකතු වෙලා ඉල්මා සමරුව සමරන්නේ. ඔබ දන්නවා මීට කලින් ගත්තොත් අපි රට සාමාන්‍ය කරන තත්ත්වයේ තියෙන කාලේ දසදහස් ගණන් එකතු වෙලා අපේ පක්ෂ සමාජිකාව ඉල්මා විරුවන් සමරුවා. නමුත් අපිට අද සිද්ධ වෙලා තියෙනවා සජීවී සමරුවක් ලෙස කරන්න කොවිඩ් තත්ත්වය නිසා. කොහොමනත් අපි මේ 32 වන ඉල්මා විරු සමරුවට එකතුලා ඉන්න වෙලාව කියලා කියන අපේ රට ටිකක් විශේෂ දේශපාලන අවස්ථාවක් කියලා අපි දකිනවා. අපේ රට වෙනසක් ඉල්ලමින් හිටිය කාලයක් තිස්සේ. ඒ වෙනස කරමු කියලා ජනතා විමුක්ති පෙරමුණ අපි කාලයක් තිස්සේ අපේ රට ජනතාවට ආරාධනා කරමින් හිටියා. තත්ත්වයන් විසින් අන්නේ වෙනස කිරීමට ජනතාව පෙළ ගැහෙන්න පටන් ගත්ත වෙලාවක තමයි අපි මේ 32 වන ඉල්මා සමරුවට එකතු වෙලා තියෙන්නේ. පැහැදිලිවම අපේ රටේ වෙනසක් සඳහා ජනතා බලවේග ඒකරාශී වෙමින් තියෙනවා. අපේ රටේ ගොවි ජනතාව තමන්ගේ අයිතිවාසිකම් මිලලා පාරට බැහැලා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සටන් කරන පටන් ගන්න තියෙනවා පක්ෂ ભેද නැතුව සමස්ත ගොවි ජනතාව. අපේ රටේ වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද සටන් කරන්න අරගල කරන්න පටන් ගන්න තියෙනවා. ඒ අරගලේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ තියෙනවා. පෞද්ගලික දශක ජයග්‍රාහී ලෙස කටයුතු කරපු ගුරු අරගලේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ තිබුණා. ඒ වගේම අපේ රටේ දීවර ජනතාව ජනතා විමුක්ති පෙරමුණ නායකත්ව සටන් කරන පටන් ගන්න තියෙනවා. පරිසර වේදීන් විසින් කරන පරිසර සඳහා කරන අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඒ අරගලෙත් එක්ක ඉන්නවා. පාස්කු පහරේ බින්දිතයන් වෙනුවෙන් ඒ පීඩාවට පත් වෙච්ච අය කරන අරගලෙත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඔවුන් අපිට අත්වල බැඳගෙන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලලා මර්ධනට එරෙහිව කරන අරගලෙත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඒ වගේම අද අපේ රටේ පොදු ජනතාව විශේෂම ගත්තොත් එහෙම පීඩාවටපත් ජනතාව වෙනසක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වල බැඳගෙන සූදානම් කියලා ගමින් ගමට යනකොට අපිට කියන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපේ රටේ මෙතෙක්කල් පැවතිච්ච මේ රැවටිලිකාරී දේශපාලන ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට රට හදන්න පුළුවන් රට රකින්න පුළුවන් සැබෑ දේශපාලන මාවතක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක වඩා පුළුල් දේශපාලන බලයක් සහිතව වඩා පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ලෙස වඩා පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස එකතු වෙලා වැඩ කරන්න කැමැති සූදානම් කියන පණිවිඩය හතර අතින් අපට දෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක ඊටාත්ම හිත සතුටු කරන දසුණක්
අපි කාටවත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා මේ සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තු ඇති කරලා තියෙන වෙන කවුරුත් නෙවෙයි මේ අර්බුදයත් අනිත් පැත්තෙන් ගත්තම මේ අර්බුදය තුළ අත්දැකීම් ලබාගත්තු ජනතාව අප සමග එකතු වීම සඳහා පෙළ ගැසී සිටීමත් එක්ක. අතර මේක ලෝකයේ විටින් විට වෙන දේවල් මේවා. අපි දන්නවා ලෝකේ හැමදාම පීඩාවටපත් වෙච්ච ජනතාව ඒ පීඩාව තුළ විශාල කාලයක් ඉඳලා ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. ඒ තමන්ගේ අත්දැකීම් ඉගෙනතු ජනතාව ඊටම අදිෂ්ඨාන සහගතව ඒ තමන් පීඩාවටපත් කරපු සමාජය වෙනස් කරන්න පෙරට එනවා. අනේ වෙලාවට තමයි අපි වගේ දේශපාලන ව්‍යාපාරික අවශ්‍යතාවය තියෙන්නේ. 1989 අපෙන් උදුරගත්තු රෝහණ විජේර සහෝදරයා 1965 මේ පක්ෂ නිර්මාණය කරේ සඳහා මොකක් සඳහාද? මේ රටේ ජනතාවට මේ සමාජ ක්‍රමය එපා වෙලා මේකේ පීඩාවටපත් වෙලා මේක එපා වෙලා අලුත් සමාජයක් නිර්මාණය කරනකොට අන්න ඒකට නායකත්වය ලබා දෙන්න ඒකේ පෙරමුණේන තමයි මේ පක්ෂ නිර්මාණය කරේ. ඒ නිසා රෝහණ විජේර සහෝදරයා ඇතුළු ඒ කණ්ඩායම දෙවන්ත කාර්යයක් ඉටු කරලා තියෙනවා. ඒ තමයි අපේ පන්තියට අපේ ජනතාවට අපේම වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම. ප්‍රභූ පවුල් වලට උරුම වෙලා තිබිච්ච දේශපාලන නායකත්වය වලව් කීපයකට උරුම වෙලා තිබිච්ච දේශපාලන නායකත්වයේ ඒ ප්‍රභූ පන්තියෙන් වලව් වලින් ගලවලා අපේ පන්තියට නායකත්ව දෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් බවට ජනතා විමුක්තිය වන ගොඩනගා ගන්න රෝහණ සහෝදරයා තුළ පිට සමත් වුණා. ඒකම ප්‍රමාණවත් අපි හිතන වුන් සමරන්. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපාරය හදලා අපේ පන්තිට උගන්වලා දේශපාලන කියා දීලා දේශපාලන දැක්මක් සහිතව අරමුණක් සහිතව කරන්නේ කොහොමද කියන කියා දුන්නේ රෝහණ සහෝදරයා ඇතුළු දීවි දුන්න අපේ සහෝදරවරු. ඒ වගේම දේශපාලනය හම්බ කරන රස්සාවක් කරගන්න නැතුව දේශපාලනය වංචා දූෂණ වලින් මඩිතර ගන්නා දේශපාලනයක් කරගන්නව වෙනුවට දේශපාලනය කැපවීමෙන් පරිත්‍යාගයෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න කොහොමද කියලා අපට අත්දැකීම් වලින් කියා දුන්නේ ඒ රෝහණ සහෝදරයා ඇතුළු අපේ මියගිය සහෝදරවරු. ඉතින් අද ඔවුන් මිය ගිහිල්ලා ඔවුන් අපට අහිමි වෙලා ඔවුන් අපෙන් උදුරගෙන වසර 32ක් පිරෙන මේ මොහොතේ අපි දකිමින් ඉන්නවා එදා ඔවුන් ආරම්භ කරපු ඒ දේශපාලනේ ඔවුන් එදා කියපු ඒ පණිවිඩය ග්‍රහණය කරගත්තු මිනිස්සු ජනතාව හැම ජන කොට්ටාසයක්ම අද කිසියම් විදියක වෙනසකට ලක් වෙලා මේ සමාජය වෙනස් කිරීමේ මහා දෙවන්ත මහජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා පෙළ ගැහෙමින් ඉන්නවා කියලා. මට මේ වෙලාවේ මතක් වුණා අර කාල් මාක්ස් කියන්නේ අපේ දාර්ශනිකයෙක් අපේ මාක්ස්වාදී දාර්ශනිකයා අපේ ගුරුවරයෙක් මාක්ස් මිය ගියාට පස්සේ 1890 මැයි මාසේ 1 වෙනිදා ඔහුගේ සගය වෙච්ච එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයට පෙරවදනක් ලිව්වා. ජර්මන් සංස්කරණයට පෙරවදනක් ලිව්වා. 1990 මැයි මාසේ 1 වෙනිදා මාක්ස්ගේ මරණයෙන් පස්සේ ඒ පෙරවදනයේදී එංගල්ස් මෙහෙම කිව්වා. එංගල්ස් කිව්වා ලෝකේ පුරාම කම්කරු පන්තිය පැයාටේ වැඩ දිනය දිනා ගැනීම සඳහාත් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහාත් මහා දෙවන්ත බලවේගයක් වගේ සංවිධානය වෙමින් ඉන්නවා. ඇමරිකාවේ යුරෝපයේ කම්කරු පන්ති විශාල බලයක් බවට පත් වෙමින් ඉන්නවා. ඒ නිසා ඒ දර්ශනය දැක බලා ගැනීමට අහෝ මාක්ස් මා සමග හිටියා නම් කියලා එංගල්ස් කිව්වා. අපටත් අද හිතෙනවා අද අපේ රටේ ජනතාව විද්වතුන් උගතුන් ඒ වගේම ව්‍යාපාරිකයන් රට ආදරය කරන අය කලාකරුවන් ප්‍රගතිශීලී කලාකරුවන් පොදු ජනතාව ගොවිය කම්කරු මේ හැමදෙනාම සමාජය වෙනස් කිරීමේ අරමුණු සහිතව ජනතා විමුක්තිය පෙරමුණ ගැන විශ්වාස කරලා මහා දෙවන්ත මහජන ව්‍යාපාර නිර්මාණය කිරීම සඳහා පෙළ ගැසෙමින් ඉන්න මේ වෙලාවේ අපටත් හිතෙනවා රෝහණ විජේර සහෝදරයා අපි සමග හිටියා නම් කියලා. උපතිස්ස ගමනායක සහෝදරයා අපි සමග හිටියා නම් කියලා. එදා අපේ මුදුරගත්තුවේ අපේ නායකින් සමාජිකයන් අද අප සමග මේක බලන් හිටියා නම් කියලා අද අපට හිතෙනවා. මොකද ඒ තරම් වෙනසක ලකුණු අපි දකිමින් ඉන්නවා. ආදරණීය සහෝදර සහෝදරීනි. රෝහණ විජේර සහෝදරයා අපට විශේෂ වෙන්නේ ඇයි? ඔහු නිකම් පක්ෂයක් හදපු මිනිස්සෙක් නෙවෙයි. රෝහණ සහෝදරයා තුළු ඒ දිවුදුන් පරපුරේ අය අපිට දේශපාලන පක්ෂයක් හදා දීලා අපට මහා දෙවන්ත දැක්මක් දැනුමක් දුන්නා. අද අපි දේශපාලන කරන්නේ දැක්ම සහ දැනුම එක්ක. අපේ පක්ෂයේ පෝෂණලා තියෙන දැක්ම සහ දැනුම එක්ක. රෝහණ සහෝදරයාලා එදා 1965 කාලෙන් දැක්කා ධනවාදයේ කියන මේ සමාජ ක්‍රමයට මේ ආර්ථික ක්‍රමයට ගොඩක් දුර යන්න පුළුවන් කමක් නැහැ. මේ සමාජ ක්‍රමයට අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා දැක්කා. ධනවාදයේ කියන මේ සමාජ ක්‍රමයට ලාභය මත පදනම් වෙච්ච මානුෂිකත්වයේ නැති මේ සමාජයට
මානව වර්ගයාගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ කියලා උන් දැක්කා. මානව වර්ගයාගේ මූලික හිමිකම් අයිතිවාසිකම් අවශ්‍යතාවයන් ලබා දෙන්න බෑ කියලා උන් දැක්කා. ඒ නිසා මේ ධනවාදයේ අර්බුදයට යනවා. ඒ නිසා මේ ධනවාදය වෙනස් කරන්න ඕන කියලා උන් දැක්කා. මේ ධනවාදය ඇතුලේ මානව බැඳීම් විනාශ වෙනවා කියලා ඕන එදා අපට ඉගැන්නුවා. සංස්කෘතික ලක්ෂණ විනාශ වෙනවා කියලා අපට ඉගැන්නුවා. ඒවා එදාම දැක්කා. 1970 වගේ කාලෙක දැක්කා මේ ධනවාදය යටතේ අපේ රටේ පරිසර පද්ධති විනාශ වෙලා කඳු හිලි කිරීම නිසා නායම් ගම් වතුර වෙනවා කියලා රොන් සොදරදා දැක්කා. ඒ සයිවට උත්තර හොයනවා කියලා ඒ කාලෙම කතා කරා. නිසා ධනවාදයේ විසින් අපේ රටේ සීළු හර පද්ධති විනාශ කරලා ආර්ථිකය විනාශ කරලා පරිසර විනාශ කරලා මේ රට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි රටක් බවට පත් වෙනවා. ඒ නිසා මේක වෙනස් කරගත යුතුයි කියලා එදා අපට ඉගැන්නුවා. දැන් අපි ඒක අත්දැකීමෙන් ඉන්නවා. අද පොඩි වැස්සක් දෙකක් වැස්සම පරිසර විනාශ වෙලා තිනවා. නායම් තියෙනවා. කඳු කඩා වැටෙනවා. ගංගා උතුරනවා. පාරවල් වහන සිද්ධ වෙනවා. මීට අවුරුදු ඒ ව්‍යසනය මීට අවුරුදු 50කට 60කට කලින් දකින්න සමත් වෙච්ච කෙනෙක් තමයි රෝහණ විජිත සහෝදරයලා කියන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එම රෝහණ සහෝදරයා දැක්කා අපේ රටවල් මේ පසුගාමි රටවල් ආර්ථික සංවර්ධනයක් නැති රටවල් ධෛර්යයක් නැති පාලකයෝ ඉන්නේ අධිරාජ්‍ය නැති පාලකයෝ ඉන්නේ. ඒ නිසා වුන් හැමිටකම තමන්ගේ පාලනය වෙනුවෙන් පන්තියේ පාලනය වෙනුවෙන් අධිරාජ්‍යවාදී ඉස්සරහ දන ගහනවා. ලෝකේ ප්‍රබලයින් ඉස්සරහ දන ගහනවා. රට නායකන්ද්‍රාවක ගෙල්ලනවා. රට පරාධීනත්වයට පත් කරනවා කියන එක ඕන එදා දැක්ක නිසා තමයි අපිට කිව්ව හැමතිස්සෙම අපිට අධිරාජ්‍ය විරෝධී අරගලයක් තියෙනවා. අපට දේශප්‍රේමී අරගලයක් තියෙනවා. අපේ අරගලයේ අධිරාජ්‍ය විරෝධී, අපේ අරගලයේ දේශප්‍රේමී, අපේ අරගලයේ ජාතික නිදහස් අරගලයක්, නවපන්නේ ජාතික නිදහස් අරගලයක් අපට තියෙනවා. අපේ අරගලයේ සමාජ සාධාරණත්වය සඳහා වෙච්ච අරගලයක් වෙන්න ඕන කියන එක අපට ඉගෙනුවා. ඒ නිසා මේ සමාජ ක්‍රමේ වැරද්ද මොකක්ද කියන එක මීට කලින් දැකපු කෙනෙක් රෝහණ විජිත සහෝදරයා. අපි අපේ රටේ ජනතාව දැන් ඒක අත්දැකීමින් ඉන්නවා තමන්ගේ අත්දැකීම් වලින්. මේ සමාජ ක්‍රමයේ ඇතුලේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් මොකද්ද? සාගින්න, සාගතය, ප්‍රශ්න, ගැටලු, නැතිබෙරිකම, දුප්පත්කම, ලෙඩ දුක්, මරණය හැර ජීවිතය ලබා දෙන්න බෑ කියලා උන්නේ අපිට කිව්වා. දැන් අපි ඒක අත්දැකීමින් ඉන්නවා. නිසා මිනිස්සුන්ට ජීවිතය ලබා දෙන්න නම් අලුත් සමාජයක් අපි හදන්න ඕන. යහපත් සමාජයක් හදන්න ඕන. සාධාරණ සමාජයක් හදන්න ඕන. ඒ සමාජය තුළ යුක්තිය තියෙන නිසා යුක්තිකරුක සමාජයක්, සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ඒ වෙනුවෙන් කැපවීම තමයි මේ උගේ මිනිස්සුන්ගේ කාර්ය කියලා අපට ඉගැන්වුවා. ඉගැන්වුව විතරක් නෙවෙයි තමන්ගේ භාවිතාංග පෙන්වුවා. තමන්ගේ කාලය කැප කරලා, තමන්ගේ දැනුම කැප කරලා, තමන්ගේ ධනය කැප කරලා, තමන්ගේ මහන්සිය කැප කරලා අවසානයේ මේ අරමුණ වෙනුවෙන්, මේ උත්තුංග අරමුණ වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරලා පෙන්වුවා. මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන්, යහපත වෙනුවෙන් කොමියුනිස්ට්වාදීන්ට, සමාජවාදීන්ට, විප්ලවවාදීන්ට, වාමවාදීන්ට කැප කරන්න බැරි දෙයක් නැහැ කියලා වුන් කැප කරලා පෙන්වනවා. අද අපි වුන් සමරන්නේ නිසා, උන්ගේ ගැනීම අපට වටින්නේ නිසා, ඔවුන්ට තිබුණේ නිකන් වචන විතරක් නෙවෙයි, ඔවුන්ට තිබුණා වචන ක්‍රියාවට නගන අද්දකී ආදර්ශය උන්ට තිබුණා. ඒ ආදර්ශය උන් අපට දුන්නා. එසා ඒ ආදර්ශයෙන් තමයි අපි අද ගමන් කරමින් ඉන්නේ. ඒ නිසාම තමයි අද ජනතාව අප සමග එකතු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි දකින්න මොකද්ද? මිනිසුන් මරා දැම්මත් ඔවුන්ගේ හොඳ අදහස් මරා දාන්න බෑ. මිනිසුන් මරා දාලා තිබීදිත් ඔවුන් මතු කරපු අදහස් සමාජය තුළ ජීවමානව පවතිනවා. ඒ අදහස් තව තව මිනිස්සු අතරට යනවා. ඒ අදහස් එකිනෙකා උකහා ගන්නවා. ඒ අදහස් එකිනෙකා තේරුම් ගන්නවා. ඒ අදහස් එකිනෙකා අතර ගිහිල්ලා මහා සමාජයක් ඊට පස්සේ එක සමාජ මතයක් බවට පත් වුණාට පස්සේ අන්නේ සමාජය ඒ අදහස් වලට අනුව වැඩ කරනවා, සමාජයක් වෙනස් කරනවා. ඒක නිසා තමයි රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා, ශාන්ත බණ්ඩාර සහෝදරයා තුළු අපේ සහෝදරු මරා දාලා තියෙද්දිත් ඔවුන්ගේ අදහස් ක්‍රියාවට නැගෙමින් තියෙන්නේ. ඔවුන්ගේ අදහස් ජනතාව වැළඳ ගනිමින් තියෙන්නේ. ඔවුන්ගේ අදහස් අපි කියන අදහස්, ඔවුන්ගේ අදහස් අපි කවුරුත් කිව්ව අදහස් ජනතාව තේරුම් ගනිමින් ඉන්න නිසා ඒ සඳහා ජනතාව ඒක රාශියකින් ඉන්නවා. ඒක තමයි මේ වෙලාවේ අපි දකින ඉතාමත්ම වටිනා, ඉතාමත්ම විශ්වාසනීය, ඉතාමත්ම සුබවාදී දර්ශන බවට පත් වෙලා තින්නේ ඒක. ඉතින් දැන් අපේ රටේ පවතින ක්‍රමය අසාර්ථක වෙලා, ඒ ක්‍රමය කරප ගහගෙන ආපු දේශපාලන නායකයෝ අසාර්ථක වෙලා, තවදුරටත් රට පාලනය කරන්න බැරි තත්ත්වයට පත් වෙලා, ඒ අරුබුදය තුළ ජනතාව විමුක්ති පෙරමුණට එකතු වෙනකොට අප කෙරෙහි විශ්වාසය වැඩි කරගන්නකොට අපි දකින සතුරු කලබලලා තියෙනවා. ඔවුන් අපට අවලාද ගන්න පටන් ගන්න තියෙනවා.
මඩ ගහන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපේ පක්ෂ නායක අවුරුස්සනායක සහෝදරයාට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැටුප් මත වැඩ කරන කණ්ඩායම් මඩ අවලද ගහන කෙලවරක් නැතුව. සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගහන අවලද ගහනවා. හැබැයි අපි තාක් පැහැදිලිව කියන ඔයගලන්ට එවැනි මඩ අවලාද වලින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන විපක්ෂ නායකින්ගේ දේශපාලන කැපවීම අඩු කරන්න නතර කරන්න කාටවත් පුළුවන්කම තියෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ දේ කරගෙන යද්දී අපි සමත් වෙනවා අපේ දේ කරගෙන යන්න. ඒ නිසා අපි කියනවා මඩ ගහන අයට මඩ ගහන්න, අවලාද ගහන්න, පූර්ණ කාලීන වැඩි කරගෙන යන්න. අපි ඒව පැත්තක දාලා රටේ ජනතාව එකතු කිරීමේ කාර්ය කරගෙන යනවා. අපි ලෑස්ති මිනිස්සු අතරට යනවා. අපි මිනිස්සු ගාවට යනවා. අපි ගමට යනවා, ගමින් ගමට යනවා, නගරයට යනවා, නගරෙන් නගරයට යනවා. අපි අපේ වචන වලින් ජනතාවට ආමන්ත්‍රණය කරනවා. ඒ නිසා මඩ අවලාද පැත්තක දාලා මේ රටේ ජනතාව ඒකරාශී කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි විශ්වාස කරනවා තමන්ගේ ජීවන අත්දැකීම් වලින් ඉගෙනගත්තු මේ ජනතාව සතුරුන්ගේ මඩ අවලාද පැත්තක දාවි කියලා. මොකද මේ වෙලාවත් අපි දන්නවා අපිට අපි මේ ඉස්සරහට යනකොට වැඩිපුර මතු කරන එක තමයි ආපස්සට 88 89. අනුසනක සහෝදරයා මේ පිළිබඳව විශාල විග්‍රහ කරන නිසා මම ඒක ගැන කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් මේ 88 89 කියන එක නිකන් අර හැමෝම මතුරුන එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන මොකක්වත් දන්නේ නැති, කිසිම කියවීමක් නැති, කිසිම අවබෝධයක් නැති, ඊටාම ලඳ බොළඳයි පවා සමහරට අපි දැකලා තියෙන මුහුණු පොතේ සමාජ මාධ්‍යවල 88 89 ගැන කතා කරනවා. සමහරව අපි දැකලා තියෙනවා, දාලා තියෙනවා. අපට මතකයි 88 89 වෙච්ච දේ කියලා. හැබැයි ඉපදිලා තියෙන 90න් පස්සේ. නිසා සමහර දරුවෝ 90න් පස්සේ වෙච්ච දරුවොත් 88 89 ගැන කතා කරනවා දැක්කා වගේ. ඇයි ඒ සතුරු හදපු මතයට ගොදුරුලා තියෙනවා. ඇත්තටම 1988 89 මේ අපේ සහෝදරු අපට නැති වෙච්ච එක අපි හදාගත්තු එකක් නෙවෙයි. අපේ පක්ෂයට අපේ පක්ෂ නිර්මාණය කරපු අපට දේශපාලන උගන්වපු අපේ ප්‍රේමණීය නායකයෝ අපේ සදාදරණ ගුරුවරු රෝහණ විජිත සහෝදරයා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් දුරේ දරපු පක්ෂ විශ්වාස රැකපු උපතිස්ස ගමනායක සහෝදරයා ඒ වගේම පක්ෂ තුල වැඩ කරපු සාන්ත බණ්ඩාර සහෝදරයා සුමිත් අතුගොල්ල සහෝදරයා ඒ වගේ සහෝදරු ගණනාවක් නැති කරගන්න අපට තියෙන ඕනකම මොකද්ද? අපට හැම ජීවිතයක්ම වටිනවා. ඒ නිසා සන්නද්ධ අරගල සන්නද්ධ මාවත ආවුද අපි කැමැත්තෙන් තෝරගත්තුව නෙවෙයි. හැබැයි අපට බල කරොත් එහෙම ඒ හැර වෙන මගක් නැහැ කියලා. ඒක වහල්කම තෝරගනින් නැත්තම් අපි අතර ගනින් කියලා ඒ වගේ වෙලාවක අපි මරන්නේ නොතකා අපි අතර ගත්තා. ඒක තමයි එදා සිද්ධ වුනේ. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරලා ඒ දේශපාලන ව්‍යාපාරය කැලේට තල්ලු කරලා ඒකේ ප්‍රතිඵලයට දොස් කියන එක අපි හිතන්නේ හරි කියලා. අපි 88 89 ගැන කතා කරන අයගෙන් අපි අහනවා ඉස්සෙල්ලා අහන්න 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම පිළිබඳ අහලා බලන්න. ඇයි එහෙම වුනේ කියලා. 88 89 ගැන කතා කරන කවුරුවක්වත් කතා කරන්නේ නැහැ 1983 දී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හිටපු ජනතා විමුක්ති තහනම් කරේ ඇයි කියලා. අපි අහන මේ ප්‍රශ්නෙත් අහන්න. අපෙන් අහනවා නම් 88 මොකක්ද උනේ කියලා අපි අහනවා. ඔබ අහන්න සමාජයෙන් එක්සත් ජාතිපක්ෂයෙන් අහන්න 1983 ඇයි ජවිප තහනම් කරේ කියලා. ඒකට උත්තරයක් කාටවත් තියෙනවද? නැහැ. ඒ නිසා පක්ෂ තහනම් කරලා තහනම දිගට පවත්වාගෙන ගිහිල්ලා තහනම ඇතුලේ මර්ධනය කරලා අපි දන්නවා තහනමෙන් පස්සේ අපේ සහෝදර සහෝදරියෝ ගෙවල් වලින් දෙද්දී අරගෙන ගිහිල්ලා හිර කරගෙන හිටියා. නඩු තිබුණේ නැහැ, උසාවි තිබුණේ නැහැ. හසි නීතිය යටතේ ත්‍රස්තවාදලකේ පන්ති යටතේ ওই නව මැගසින් බන්ධනාගාරයේ තියන් හිටියා. නිකන් ගෙදර ඉඳලා අරන් ගියා අය. අවුරුදු ගණන් තියන් හිටියා. රඳවා ගැනීම නියෝගය යටතේ. නඩු දාන්න නැතුව එදා ආණ්ඩුව. ඒ වගේම තහනම් ඉවත් කරන්න කියලා ඉල්ලලා පෝස්ටරේ ගහපු සහෝදරය අල්ලන් ගිහලා පොලිසියට ගහලා මැරුවා. අපි කවුද ගන්න කලින්. ඒ ඉතිහාසයේ සියල්ලක් දන්නේ නැතුව නිකන් 88 89 ගැන ගිරව් වගේ දොඩවන මහත්තුරුන්ට අපි කියනවා, දරුවන්ට අපි කියනවා ඉතිහාසය ඉගෙනගෙන එන්න. ඉතිහාසය ඉගෙනගෙන එන්න. මේ ජීවිත නිකන් අතර නැති වෙච්ච ඒවා නෙවෙයි. මේ ජීවිත වලට මහා දෙවන්ත වටිනාකම් තියෙනවා. ඒ මහා දෙවන්ත වටිනාකම් තියෙන ජීවිත නැති උනේ මොකක් සඳහාද? මේ රට වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලා. මේ රට ඉන්දියාවට පාවා දුන්නම විදේශ හමුදාවක් ලංකාවට ආවම ඊට එරෙහිව සටන් නොකරන්නේ කවුද? ඒ නිසා ඉන්දියන් හමුදාව ලංකාවට ඇවිල්ලා ලංකාව ඉන්දියාවට පාවා දීලා ඉන්දු ලංකා ගිවිසුම් අස්සම් කරලා අපේ රට ඉන්දියාවේ කොලොනියක් කරන්න යනකොට ඒකට එරෙහිව සටන් කරේ අපි විතරක් නෙවෙයි. අපිට මතකයි
නැත්තම් මතක් කරලා ගන්න කියලා අපි කියන ওই මහත්වරුන්ට එදා රජීව් ගාන්ධි ඇවිල්ලා ලංකාවට 1987 ඉන්දුලංකගේ කිවිසුම අත්සන් කරලා ඔහු ගියා ආචාර්ය පෙළපාලි පිළිගන්න. ජයවර්ධනත් එක්කෙන් ජනාධිපති ජයවර්ධනත් එක්කෙන්. ඒ ආචාර්ය පෙළපාලි පිළිගන්න ගිය වෙලාවේ නාවික හමුදාවෙන් තමයි ආචාර්ය පෙළපාලි තිබුණේ. ඒ ආචාර්ය පෙළපාලි හිටපු නාවික හමුදා බටේක් තමගේ රයිපලේ ඔස්සලා රජීව් ගාන්ධිගේ ඔළුවට ගැහුවා. ඔහු ජීවිකාරයක් නෙවෙයි. හමුදා සොල්දාදුව තුළ පව විරෝධයක් තිබ්බා. රටේ හැමතැනම විරෝධයක් තිබ්බා. ඒ විරෝධය තමයි නිර්මාණය වුණේ 1988 89 හැටියට. ඒක ඇතුලේ සන්නද්ධ කංශ අනුසෝදනය කිව්වා වගේම වෙන්න ඕන දේවල් සිද්ධ වුණා. ඒ පාදේවල සිද්ධ වුණා. ඒක එහෙම තමයි. හැබැයි අපි අහන ප්‍රශ්නයක් මොකද්ද? 88 89 ගැන කියන මල්ලිලාගෙන් දරුවන්ගෙන් අපි අහනවා මොකද්ද? 1990න් පස්සේ අවුරුදු දැන් මේ 30ක් කාලයක් තුල ජනතා විමුක්තිය පිළිබඳව ඔබට කියන්න පුළුවන් දේ මොකද්ද? ජනතා විමුක්තියට එරෙහිව ඇඟිල්ල දික් කළා කියන්න පුළුවන්ද කිසියම් චෝදනාවක් ඔබට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව? හොරකම් පිළිබඳව, වංචා පිළිබඳව, දූෂණ පිළිබඳව ජනතා විමුක්තිය පෙරමුණ මහජන මුදල් 7-5ක්වත් හොරකම් කරා කියලා ඔබට චෝදනා කරන්න පුළුවන්ද? කවදාකවත් බෑ. 1990න් පස්සේ ඔබට පුළුවන් චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරී ලෙස ඇසුරුණා කියලා. අවුරුදු 30ක් බෑ. ඔබට කියන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනදී හම්බ කරගත්තා කියලා. කියන්න බෑ. හැබැයි දේශපාලනේ හම්බ කරගත්තු අය දේශපාලනය සඳහා ඇත්තටම හැම අවුරුද්දකම මිනිමරපු අය මිනිස්සු ඝාතනය කරන අය තමයි බලේ තියාගෙන ඉන්නේ. රතුපස්සල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ කවුද? තෙල්මිලි වැඩි වෙච්ච වෙලාවේ ඊට එරෙහිව පාට බැස්ස කලාවත දීවරයට ඇන්ටනි ප්‍රනාන්දුට වෙඩි තිබ්බේ කවුද? තාජුදීන්ලා මැරුණේ කොහොමද? ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? මාධ්‍ය විදිහින් අතුරුදහන් කරේ කවුද? මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ කවුද? නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ, ඝාතන වැඩ නිතිපතා කරන ඒක සංස්කෘතිය කරගත්තු අයට බලය දෙන ගමන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරන එක හරිම ආසජනකයි. නිසා අපි කියනවා පොදු ජනතාවට සතුරා විසින් වපුරපු, සතුරා විසින් මිනිසුන්ගේ ඔළුව වලට කාවද්දපු මේ මඩ අවලාදලින් මිදෙන්න. නිවහල් නිදහස් මිනිස්සු ලෙස හිතන්න. අපේ රටේ ජනතාව බහුතරයක් එහෙම හිතන පටන් ගන්න තියෙනවා. අපිට සතුටක් තියෙනවා. විශාල සතුටක් තියෙනවා. අපි ඇත්තටම ලොකු සතුටක ඉන්නවා. මොකද අපේ රටේ ජනතාව සත්‍ය තේරුම් ගන්න මෙන් ඉන්න නිසා ඒ සත්‍ය තේරුම් අරගෙන ඒකට එකතු වෙන්න ඕනකම තියෙනවා. මේ එකතු වෙච්ච දවසට අපි හිතනවා ජනතාවගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් සහෝදරුනි, දැන් අපේ වගකීම මොකක්ද? ඔබ අපි කවුරුත් දන්නවා මේ රට දැන් තියෙන ඉතාමත්ම අගාධයක මේ තියෙන්නේ. ඉතාමත්ම අර්බුදකාර තියෙන්නේ. අපේ රට මිනි වලක තියෙන්නේ. ඉතාම ප්‍රශ්නක තියෙන්නේ. මොකද්ද? දැන් අපි හොඳටම දන්න මොකද්ද? අපේ රටේ මේ පවතින සමාජ ආර්ථික ක්‍රමය අසමත් කියලා ඔප්පු කරලා තියෙනවා. අවුරුදු 73ක් තිස්සේ මාරුවෙන් මාරුවට ආපු ආණ්ඩුව විසින් පෙන්නලා තියෙනවා මේ ක්‍රමය අසමත් කියලා. විශේෂයෙන් 1978න් පස්සේ හදපු මේ විවෘත ආර්ථිකය කියලා හදපු මේ කොල්ලකාරී විවෘත ආර්ථිකය, මහජන මුදල් හොරා කරන විවෘත ආර්ථිකය, නිෂ්පාදන මාර්ග වටන රට විකුණන විවෘත ආර්ථිකය, මේ ආර්ථික උපාය මාර්ගය, මේ නව ලිබරල්වාදී කියලා හඳුන්වන ආර්ථික උපාය මාර්ගය අසමත් කියන එක දැන් අපිට හොඳටම පෙන්නලා තියෙනවා. ඒ අසමත්කම දැන් අපිට දැනෙන්න පටන් ගන්න තියෙනවා. කොහොමද දැනෙන්නේ? අද අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් රටේ තියෙනවා. පටන් ගත්ත විවෘත ආර්ථිකය තුල ලෝකෙත් එකට යන ගෝලීකරණ කතන්දර තිබුණේ. ගෝලීකරණය විවෘත ආර්ථිකයේ වෙළඳපොළ ආර්ථිකයේ ඕක තමයි කතාවට තිබුණේ. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? අද අපේ රට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. භාණ්ඩ ගයක් තියෙනවා. මිනිස්සුන්ට ඕන කරන භාණ්ඩ ගෙන්න ගන්න ඩොලර් ටික නැතු මේ ආණ්ඩුව එන්නේ. ඩොලර් හිඟමනේ යන්නේ සිද්ධ වෙලා තියෙනවා. විදේශ වත්කම් අපිට නැහැ. ඩොලර් හිඟයක් තියෙන නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකාවට ගේන්නේ අඩුවෙන්. හැම වෙලාවකම භාණ්ඩ ගෙවීම පිළිබඳ බයක සැකයක මිනිස්සු ඉන්න සිද්ධ වෙලා තියෙනවා. නිසා පෝලිං හැදෙනවා. විටක ගෑස් පෝලිම හැදෙනවා. විටක කිරිපිටි පෝලිම හැදෙනවා. තව විටක තව පෝලිමක් හැදෙනවා. ටයිල් ගන්නත් පෝලිම යන මිනිස්සු. විටක පෙට්‍රල් පෝලිම හැදෙනවා. තව ටිකකින් භූමි තෙල් පෝලිම හැදෙනවා. ඉතින් හැමතිස්සෙම බයක ඉන්නවා කොයි හරි පෝලිමකට යන්න වෙයි කියලා. සහල් පෝලිමෙත් යන හිටපු ගමන් සමහර භාණ්ඩ සීමා සහිතව හම්බෙන්නේ. හිතුව ගණන් ගේන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ රටේ භාණ්ඩයක් ඇති කරලා තියෙනවා මේ සමාජ ක්‍රමය. ඉතින් මේක සාර්ථකද? මෙතකල් පවත්න ගාව මේ සමාජ ක්‍රමය සාර්ථකද? සාර්ථක නම් භාණ්ඩයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැනේ. අත්‍යවශ්‍යම තෙල් ටික, බෙහෙත් ටික ගේන්න සල්ලි නැත්තම් ඩොලර් එකක් අතේ නැත්තම් මේක සමත්ද? නෑ, මේක අසමත් වෙලා තියෙන නිසා මිනිස්සු පීඩාටපත් වෙනවා.
අනිත් පැත්තෙන් ගත්තම මිල ඉහළ යනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාගෙන වැටෙනවා. බහන්න මිල ඉහළ යනවා. අද මිල පාලන නැති වෙලා තියෙන්නේ. රට පාලනය කරන අප ආණ්ඩුවට දැන් මිල පාලනයත් බැරි වෙලා රට පාලනයත් බැරි වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා පටන් ගත්තේ අපි දැක්ක කොහොමද පටන් ගත්තේ? පටන් ගන්නකොට පටන් ගත්තේ නාරායන් පිටතොග කඩේට ගිහිල්ලා එතන මේසේ වාඩි වෙලා ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් දාලා තමයි හාල් මිල පාලනය කරන්න උත්සාහ කරේ. අත්‍යවශ්‍යව කොමසාරිස්ලා දාලා රාජනීතිය ගෙනල්ලා පාලනය උත්සාහ කරා. හැබැයි ඒගොල්ලන්ගේ පාලනයෙන් මිදුණා. ඒ නිසා අවසාන ගත්තොත් එම අත්‍යවශ්‍යව කොමසාරිසුත් නැහැ, ගැසටුත් නැහැ, පාලනෙත් නැහැ, මොකක්වත් නැහැ. දැන් මිල පාලනයක් අපේ රටේ නැහැ. දැන් අපේ රටේ මිල තීරණය කරන කවුද? අපේ රටේ බහන්න මිල තීරණය කරන්නේ ජාවාරම්කාර 14ක්. නිෂ්පාදකයක් නෙවෙයි, වෙළෙන්දොත් නෙවෙයි, ජනතාවත් නෙවෙයි. කවුද කරන්නේ? ආණ්ඩුවට උදව් කරපු, ආණ්ඩුත් එක්ක ඉන්න ජාවාරම්කාර 4-5 දෙනෙක් තමයි මිල තීන්දුව කරන්නේ. නිසා රටක ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලවල මිල පාලනය කරන්න බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා, ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. නිසා බඩු මිල වැඩි වෙනවා, මිල පාලනයක් නැති වෙලා තියෙනවා, නිෂ්පාදන මාර්ග කඩා වැටලා තවත් කඩා වැටෙනවා. අපේ රටේ ජනතාව යන්තම් තුන් වේලෙන් වේල් දෙකක් හරි කාලා හිටියා අපි කෘෂිකර්ම නිෂ්පාදනයක් තිබිච්ච නිසා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හීනයක් නිසා එතුමට හීනයක් තිබ්බා අපේ රටේ රසායනික පොහොර වුණට කාබනික පොහොර ආදේශ කරන්න. ඉතින් ඒක මේ කලබලයේ කඩිමුඩි එකරෙන් කරන්න ගිහිල්ලා අන්තිමට දැන් කාබනික පොහොරත් නැහැ, රසායනික පොහොරත් නැහැ. ඒක විකාරයක් බවට පත් වෙලා තිනවා. ගොවියට ගොවිතැනක් නැහැ. ඒ නිසා අද කෘෂිකර්මාන්තය විශාල විනාශක තියෙනවා. නිෂ්පාදන මාර්ග බිඳ වැටීමෙන් යනවා. අපේ රටේ ගැමි ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය නැති වෙලා යනවා. ඒ නිසා තව මාස කිහිපයක් යනකොට රටේ ජනතාවට කන්න හාල් ටික නැති වෙන මට්ටමකටපත් වෙලා තියෙනවා. ඉතින් මොකද මේ කියන්නේ? ක්‍රමය අසමත් නෙවෙයිද? ක්‍රමය අසමත් වෙලා තියෙන්නේ. නිෂ්පාදන මාර්ග දුර්වලයි. තේ කර්මාන්තේ කඩා වැටිලා. කෘෂි කර්මාන්තේ කඩා වැටිලා. කර්මාන්ත නැහැ අපේ රටේ. ඉතින් ඒ නිසා නිෂ්පාදන මාර්ග නැහැ. ණයට කාලා ජීවත් වෙන රටක්. ඉතින් මේක සාර්ථකද? ඒ නිසා ණයට කාලා ජීවත් වෙන, ණය ගෙවා ගන්න බැරුව ලත වෙන, ණය පංගුව රාජ්‍ය ආදායමට වඩා වැඩි වෙච්ච රටක අපි ජීවත් වෙනවා. මේ ආර්ථික ක්‍රමය, මේ සමාජ ක්‍රමය සාර්ථකයි, හොඳයි කියලා කියන්න පුළුවන් කාටද? ඒ නිසා අපි කියන්නේ මේ ක්‍රමය අසමත් කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් අපිට තියෙන උත්තරය මොකද්ද? මේක වෙනස් කරන්න ඕන. මේ අසමත් ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕන. ආර්ථිකයට අපිට නිෂ්පාදන ආර්ථිකයක් ඕන. ඒ ආර්ථිකය තුලේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් ඕන, ආර්ථික සාධාරණත්වයත් ඕන. දෙකම තියෙන්න ඕන. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී විතරක් මදි, ආර්ථිකයේ සාධාරණත්වයක් තියෙන්න ඕන. ආර්ථිකය හදලා ඒ ආර්ථික ප්‍රතිලාභ ඒකට දායකන හැමෝටම සාධාරණව ලැබෙන්න ඕන. පවුල් දෙක තුනට නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් ආර්ථිකයේ අසමත්, මේ ක්‍රමයේ අසමත්, සිස්ටම් එක අසමත්, සිස්ටම් ෆේල් වෙලා තියෙන්නේ. ෆේල් වෙලා තියෙන සර් විතරක් නෙවෙයි, සිස්ටම් එකත් ෆේල් වෙලා තියෙන නිසා ඒකට අපිට අලුත් ක්‍රමයක් අපි හදා ගන්න ඕන. සාධාරණ ක්‍රමයක් හදා ගන්න ඕන. ආර්ථිකයේ සාධාරණ ආර්ථිකයක් අපි හදන්න ඕන. නිෂ්පාදන ආර්ථිකයක් සහ ඒ ආර්ථිකයේ සාධාරණත්වයේ සහිත ක්‍රමයක් හදාගත යුතු තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ක්‍රමය විතරක් නෙවෙයි, පාලකයොත් අසමත් වෙලා තියෙනවා. මේ අසමත් ක්‍රමයක් අරගහන් ආපු පාලක පැන්ති අසමත්. අපි දන්නවා ඉතිහාසය පුරාම ගත්තොත් හැමදෙනාම අසමත්. දැන් අපි මේ දන්න කාලේ කතා කරොත් එහෙම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමත් අසමත්. අපේ රටේ ඉතිහාසයේ මම හිතන්නේ වැඩිම බලාපොරොත්තු සහිතව බලයට ගෙන ආපු කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපේ තරුණ පරපුර කිසියම් දැනුමක් අධ්‍යාපනයක් තිබිච්ච අය රටේ බහුතරය ජනතාව හිතුවා දේශපාලනඥයෙක් නොවෙච්ච, හමුදාවේ හිටපු, නිලධාරියෙක් ලෙස කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම රටේ ගොඩාක් දේවල් වෙනස් වෙයි කියලා. ගොඩාක් හපංකම් කරයි කියලා විශ්වාස කරා. හැබැයි අවුරුද්දක් යනකොට තේරුණා කිසිවක් කරගන්න බෑ කියලා. කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. කිසිදු දැනුමක් නැහැ කියලා තේරලා තියෙනවා. නිසා අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත්. අපි නෙවෙයි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවන්න දිවා රෑ නොබලා මත හදපු අයම කියනවා අවංකව ඔහු අසමත් කියලා. අපි දන්නවා මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න වෙහෙස වෙච්ච මත හදපු බොහෝ දෙනා ඒ වැඩේ කරේ අවංකව. තමන්ට පුද්ගලික බලාපොරොත්තු සඳහන් වුණ අවංකව විශ්වාස කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ රටේ වෙනසක් කරයි කියලා අවංකව විශ්වාස කරා. ඒ අවංකව විශ්වාස කරපු මිනිස්සු අද දෙනලා තිනවා ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා නිසා තමයි උන් ඒ අවංකකම එක්කම වෙන් වෙලා තියෙන්නේ. ඒ විවේචනය කරමින් ඉන්නේ. නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත්. ඔහුටත් කියන සිද්ධුන ඔහු අසමත් කියලා. අපි දැක්ක පහුගිය දවසක කියනවා මට මේ සමහර ඒවා තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේවට මැදිහත් වුණොත් හොඳයි කියලා. ඒ වගේම මම දැක්ක මේ පෙරද කියලා තියෙනවා. එයා යමක් කරන්න උත්සාහ කරනවා. එයා අසමත් නම් එයාට දෙන්නත් එපා ඊට පස්සේ. කලින් හිටපුවාට දෙන්නත් එපා. අලුත් පිරිසක් හොයන්න බලන්න කියලා තිබුණා.
දැන් තමන් අසමත් බව තමන්ට දැනන්න පටන් ගන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අසමත් වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා එයාත් එහෙම තමයි. බැසිල් රාජපක්ෂ මහත්තයාව මේ දෙවෙනි පාර ආණ්ඩුවට ගන්නකොට මුදල් ඇමතිකම දෙනකොට කතා කොටක් කියලා ගත්තේ අපි දන්නවා. මොළ හතක් තියෙනවා කියලා කිව්වා. ආම ආර්ථිකයේ ගොඩ යනවා කියලා කිව්වා. සුන්දර සීන ගොඩක් මොළ ගත්ත නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ? අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්න වලට ඒක ඇතුළේ කිසිම උත්තරයක් නැහැ. ඒ කියන්නේ දැන් තියෙන අයවැය අපේ රට මේ තියෙන බංකොලොත් ආර්ථික මගෙන් විනාශ කරලා වෙනත් ආර්ථික මගකට ගෙනියන්න යෝජනා කිසිවක් නැහැ. මේ තියෙන්නේ මොකද මේ තියෙන එක ඇතුළේම යන්තම් යැපෙන්න එහෙට මෙහෙට කරලා තියෙනවා. අටුව කඩලා පුටු හදනවා වගේ අතනින් මෙතන දාලා මෙතනින් අතනට දාලා ඉලක්කම් එහෙට මෙහෙට හුමාරු කිරීමක් කරන මොකක්වත් නැහැ. මේක ඇත්තම ගත්තොත් එහෙම මේ අයවැය මොකද්ද මේ අයවැය කියන්නේ මොකද මැරිච්ච මිනිසුන්ට පවුඩර් දාන අයවැයක්. දැන් මේ ආර්ථිකයේ මිය ගිහිල්ලා තියෙන්නේ. මේ සිස්ටම් එක මිය ගිහිල්ලා තියෙන්නේ. මේක මැරලා තියෙන්නේ. ලේන් එක වෙලාවක කිව්වා අපිට මතකයි ධනවාදී කියන කතාවල ධනවාදී කියලා කියන්නේ කුණු වෙලා දුග දහමන මලකුණක් කියලා. දැන් අපේ රටේත් එහෙම තමයි ධනවාදයේ කුණු වෙලා දුග දහමනවා. මේ සිස්ටම් එක මැරිලා කුණු වෙලා දුග දහමනවා. එතකොට මේක වෙනස් කරන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට මේකට සෑන් පවුඩර් ගාලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අයවැයෙන් කරන්නේ මේ මියගිය ධනවාදයට මියගිය සමාජ ක්‍රමයට මේකක් පාරක් දාලා ගන්න පුළුවන්ද කියලා බලනවා. තෝල් වල රතු පාට වල බලනවා. මූණේ පවුඩර් ගාලා බලනවා. අපි හිතනවා ඒවා කිසිවක් හරියන්නේ නැහැ. මොකද මේක ගඳ ගහන්න පටන් ගන්න තියෙන්නේ. මේ ගඳ දැන් අපට දැනෙනවා. නිසා මේකට සෑන් පවුඩර් ගහලා බේරන්න පුළුවන් තත්ත්වක නෙවෙයි තියෙන නිසා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ක්‍රමෙත් අසමත් ඒගොල්ලොත් අසමත් වෙලා තියෙන්නේ. ඊළඟට රනිල් මහත්තයා සමත් නැහැ. සයිත් මහත්තයා සමත් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම අසමත් වෙච්ච අය අසමත් වෙච්ච අය නෙවෙයි අපේ රට අසමත් කරපු අය. පෞගේ ඉතිහාසය පුරාම මේ ක්‍රමේ කරගහන් ආවේ ඒගොල්ලෝ. විශේෂයෙන්ම පෞගේ 2015 2019 ආණ්ඩුව කාලේ මේ රට විශාල වශයෙන් අර්බුදයට පත් කරන්න දායකුනේ රනිල් මහත්තයලා සයිත් මහත්තයලා. ඒ නිසා මෙතෙක් රට පාලනය කරපු මේ ක්‍රමයේ පවත්තන් ආපු මේ ක්‍රමයේ ඇතුලේ සෙල්ලම් දාන්න උත්සාහ කරපු හැමදෙනාම අසමත්. මේ ක්‍රමයක් අසමත් මේ ක්‍රමේ කරගහන පාලකොත් අසමත්. ඒ නිසා අපි කියන්නේ දැන් ජනතාවට වෙනත් මගක් තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා. වෙනත් මගක් තෝරගත යුතු තියෙනවා. ඇයි අපේ රට වෙලා තියෙන දේ කල්පනා කරලා බලන්න. අපේ රට දුප්පත් වෙලා, රට ණය වෙලා, රට වැටිලා, රට පරාදීන වෙලා, ජනතාව දුප්පත් වෙලා, හැබැයි පාලකයෝ විතර පෝසත් වෙලා. රටත් දුප්පත්, ජනතාවත් දුප්පත්, පාලකයෝ පෝසත්. රට දුප්පත්ය, ජනතාව දුප්පත්, එහෙත් පාලකයන් පෝසත්ය. එහෙම වෙන්නේ කොහොමද කියලා අප කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ පෞල් කීපයක් පෝසත් කරන අර පැන්ඩෝරා පත්‍රිකාවල කොටි 3500ව තියන් ඉන්න જાතියේ මුදල් හොරකම් කරන පෞල් කීපයක් පෝසත් කරන මුළු රටක් දුප්පත් කරපු මේ පාලකයොත් මේ ක්‍රමයට වෙනස් කරන කාලය ඇවිල්ලා තියෙනවා. එදා 1965 සිට තමන්ගේ මරණ මොහොත දක්වාම රෝහන් සහෝදරයා තුල අපේ සගින් කිව්වේ ඕක. මේ ක්‍රමයට රට ඉස්සරහට ගෙනන්න බෑ කියලා කිව්වේ. ඒක තමයි දැන් සත්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔවුන් දැක්කයි අනතුර ඔවුන් එකට විසඳුමක් අපිට ඉදිරිපත් කරා මොකද්ද? සමාජය වෙනස් කරන්න. සහෝදරත්වයේ ගේන්න, සාමූහිකත්වයේ ගේන්න. මිනිස්සු කවුරුත් එකතු වෙලා නිෂ්පාදනය කරලා කවුරුත් එකතු වෙලා ඒකේ ඵල සාධාරණ භුක්ති විඳින ක්‍රමයක් හදන්න. යහපත් සමාජයක් හදන්න, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හදන්න, සාධාරණ සමාජයක් හදන්න පෙරමුණ ගන්න කියලා උන් අපට කිව්වා. දැන් අපේ රටේ ජනතාවට අපට කාටත් ඉතුරුලා තියෙන්නේ ඒ මග විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ ඔවුන් මරා දමා තිබියදී ඔවුන්ගේ දැක්ම, ඔවුන්ගේ අරමුණු අද ජීවමානව අපි අතර පවතින පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරුනි අපි දකිමින් ඉන්නේ මොකද්ද? දැන් අපි මෙන්න මේ වෙනස සඳහා පෙළ ගැහෙන්න ඕන කම තියෙනවා. ඒ නිසා අපි අහන් ඉන්න ඔබ හැමගෙනම ඉල්ලා සිටින මොකද්ද? දැන් අපි වහම මේ සමාජය විනාශ කිරීම සඳහා වෙච්ච අපේ කාර්යයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු තියෙනවා. ඒක කරන්නේ කොහොමද? අපි දන්නවා ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මොකද්ද? එකක් අදහස් ඕන, අනික මිනිස්සු ඕන. අපිට අදහස් තියෙනවා, හොඳ අදහස් තියෙනවා, නිර්දය අදහස් තියෙනවා. හැබැයි අපි සතු හොඳ අදහස් තිබ්බට, නිවැරදි අදහස් තිබ්බට ප්‍රමාණවත් නෑ. ඒ හොඳ අදහස්, නිවැරදි අදහස් පොදු ජනතාව අතර යන්න ඕන. නිසා අපි අපේ මතවාදයන්, අපේ නිවැරදි අදහස්, නිවැරදි ප්‍රතිපත්ති, නිවැරදි මතවාදත් අරගෙන පොදු ජනයා අතරට යන්න ඕන. හැම වර්ගයේම ජනතාව මුණ ගැහෙන්න ඕන. මුණ ගැහෙලා ඔවුන් එක්ක මේ අදහස් බෙදා හදා ගන්න ඕන. අපිට තියෙන්නේ අපේ අදහස් ඔවුන්ට කියන එක විතරක් නෙවෙයි. අපේ අදහස් ඔවුන්ට කියන අතර ඔවුන්ගේ අදහස් අපි ගන්නත් ඕන. එහෙම සංවාදයක් අපේ අතර තියෙන්න ඕන. නිසා අපිට තියෙන මොකද්ද? සමාජෙත් එක්ක සංවාදයක් තියෙනවා.
මහජනතාවත් එක්ක සංවාදයක් තියෙනවා. අපේ නිවැරදි අදහස් ඔවුන්ට තහවුරු කරන එකත් ඔවුන්ගේ තියෙන අදහස් අපි ඇහුම්කන් දීලා අපි අතර ගන්න එකත් අපි කළගත යුතු නිසා එවැනි මහජනතාවත් එක්ක සංවාදයක් අපට අවශ්‍යයි. එහෙම සංවාදයකින් තමයි අපට මේ මහජනතාව ඒක රාශි කරන්න පුළුවන්කම තියෙන්නේ සමාජයක් වෙනස් කරන්න. මේක සරල ආණ්ඩු හැදිල්ලක් නෙවෙයි මේ තියෙන්නේ. මොකද්ද අපට තියෙන්නේ සරල ආණ්ඩුවක් පිටවනවා නම් ඒක තරම් අමාරු කාර්යයක් නෙවෙයි. අපට තියෙනවා මොකද්ද සමාජයක් වෙනස් කරන්න තියෙනවා. මෙතෙක්කල් ආපු ආර්ථික රටාව වෙනස් කරන්න ඕන. මිනිස්සු හිතන ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. අමන සහෝදරයා කිව්වා මොකද්ද ප්‍රතිපත්තිය කියලා. දේශපාලනයේ මජර කෑදර හොරකම් කරන එකක සිට අපි මහජන සේවයක් දක්වා වෙනස් කරන්න ඕන. ඒවා සරල නැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඒ සඳහා අපිට විශාල සංවාදයක් මිනිස්සුත් එක්ක හදා ගන්න ඕනකම තියෙනවා. විශාල මිනිස් බලයක් අපට ඕන වෙන නිසා අපි මිනිස්සු අතරට යන්න ඕනකම තියෙනවා. අපි දන්නවා මිනිස්සු වෙනස් වෙමින් තියෙන්නේ. ජනතාව වෙනස් වෙමින් තියෙන්නේ. හැම ස්තරයකම ජනතාව වෙනස් වෙමින් තියෙන්නේ. ඉහළ මැද පන්තියේ සිට ජනතාව වෙනස් වෙමින් තියෙන්නේ. ඇයි? අපි දන්නවා මොකද්ද? ජනතාව වෙනස් වෙන්නේ අපි කියන දේ නිසාම නෙවෙයි. අපි හොඳ දේ කිව්ව පමණින් ජනතාව වෙනස් වෙන්නේ ඔක්කොම. ජනතාව ඉගෙන ගන්න මොනවද? අපි කියන දේ වලින් විතරක් නෙවෙයි ඉගෙන ගන්න ජනතාව තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. අපි හොඳ දේවල් කිව්වම ඒවෙන් ඉගෙන ගන්න පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව ජනතාවක් තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. දැන් අපි දකිමින් ඉන්නේ මොකද්ද? අපේ රටේ ජනතාව තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගනිමින් ඉන්නවා. ඉගෙනගත්තු ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා මෙතනින් එහාට මේ රටේ දේශපාලනය කරනවා නම් රට වෙනස් කරනවා නම් ඒ කරන්න පුළුවන්කම තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරන් කියලා උන් දකිමින් ඉන්නවා. නිසා තමයි අපිත් එකතු වෙමින් තියෙන්නේ. ඉතින් මේ සත්‍ය මීට කලින් දැක්ක රෝහණ සහෝදරයා. අපිට මතකයි 1970 ගණන් වල දේශපාලන කරන කාලේ වේදිකාවල කෑ ගහලා කිව්වා මොකද්ද? හැමදාම අපිට කිව්වා මිනිස්සු විශ්වාස කරන්න කියලා කිව්වා. අපිට උගන්වපු එක පාඩමක් තමයි මොකද්ද? ජනතාව විශ්වාස කරන්න. රෝහණ සහෝදරයා කිව්වා අපිට අද ඇහුම්කන් දෙන්නේ නැති කන හෙට ඇහුම්කන් දෙනවා. හෙට ඇහුම්කන් දෙන්නේ නැති කන ඊළඟ දවසේ ඇහුම්කන් දෙන නිසා ජනතාවට සත්‍ය කරුණු කියන්න ජනතාව කිසියම් හෝ දිනක අප සමග එකතු වෙනවා කිව්වා. අපි ඒක දකිමින් ඉන්නවා. මීට කලින් අපට ඇහුම්කන් නොදුන්නු ජනතාවක් දැන් අපට ඇහුම්කන් දෙනවා. අද ඇහුම්කන් දෙන්න ජනතාව අපි දන්නවා හිටත් අපට ඇහුම්කන් දෙවි. ජනතාවට අපට ජනතාව ඕන, ජනතාවට අපි ඕන. නිසා දැන් අපි දෙකොල්ලෝ එකට එකතු වෙන තැනකට ඇවිත් තියෙනවා. නිසා අපි ජනතාව ගැන විශ්වාස කළ යුතු තියෙනවා. ජනතාව විශ්වාස කරොත් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද තාමත් අපි දන්නවා අර ඉතිහාසයේ වෙච්ච සමහර අත්දැකීම් මත අපේම සමහර හේතුතුන් පව කියන පටන් ගන්නත් ඔය කිව්වට විශ්වාස නැහැ කියලා. නෑ. අපි අහන ඔබේ මොකද්ද? අපි ජනතාව විශ්වාස නොකරන්නේ නම් මේ සටන දිනන්නේ කෙසේද? අපි මේ සටන දිනන්න නම් මේ රට වෙනස් කරන්න නම් අපි ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම මේ කරන්න වෙන්නේ අපේ ජනතාවත් එක්ක විතරයි. මොන ජනතාවත් එක්කද? ඔව්. පහුගිය ඉතිහාසයක් පුරා රැවටීමට ලක් වෙච්ච ජනතාවත් එක්ක. පහුගිය ඉතිහාසයක් පුරා ධනපති දේශපාලන පක්ෂ වලට උදව් කරපු ජනතාවත් එක්ක. පහුගිය ඉතිහාසයක් පුරා මේ දේශපාලනය කරලා පීඩාවටපත් වෙච්ච ජනතාවත් එක්කෙන් ඒ පීඩාව විසින්ම දැන් අලුතෙන් ඉගෙන ගන්න මිනිහ ජනතාවක් ඉන්නවා. ඕන් එක තමයි දේශපාලන කරන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවට වෛර කිරීම නෙවෙයි අපි කළ යුතු තියෙන්නේ ජනතාවට ආදරය කිරීම. අපට අපේ නායකයෝ රෝහණ සහෝදරයා ඉගෙනුවේ මොකද්ද? ජනතාවට ප්‍රේම කරන්න කියලා. මිනිහෙක් තමන්ගේ පුද්ගලික අරමුණු ඔක්කොම දාලා මේ දේශපාලනට එන්නේ ඇයි? අපි රටට ආදරය නිසා, ජනතාවට ආදරය නිසා. අපි ජනතාවට ආදරය නැත්තම්, අපි රටට ආදරය නැත්තම්, අපි මව්බිමට ආදරය නැත්තම් අපි මෙහෙම කැපෙලා දේශපාලනයක් කරන්න ඕනේ නැහැ. අපි බැටුප් ගන්න නැති, මුදල් හම්බ කරන්නේ නැති, දුෂ්කරතා මැද්දේ බැනුම් අහගෙන මේ දේශපාලන කරන්නේ ඇයි? අපි අපේ ජනතාවට ආදරෙයි. අපි අපේ රටට ආදරෙයි, මව්බිමට ආදරෙයි. අපට කවුද ඒක කියා දුන්නේ? අපි මව්බිමට අසීමිතව ආදරය කරන්න කියලා කියා දුන්නේ රෝහණ සහෝදරයා තුලේ පිරිස. අපි ජනතාවට ආදරය කරන අපිට කියා දුන්නේ රෝහණ සහෝදරයා තුලේ පිරිස. මේ නිසා අපි ජනතාවට රටට ආදරය කරන මිනිස්සු හැටියට අපට තියෙන්නේ මොකද්ද? ජනතාව ඒක රාශි කිරීමට ජනතාවට යන්නේ එක. ජනතාව දිහා සැකෙන් බලන එක මේ වෙලාවේ ඉතාම ආරාන්තික. ඒ නිසා අපිට තියෙන්නේ ජනතාව දිහා සැකෙන් බලන එක නෙවෙයි. ජනතාව වෙනස් වෙමින් ඉන්නවා. අපත් වෙනස් වෙලා ජනතාවත් එක්ක ලොකු සංවාදයක් කරලා මහා දෙවන්ත ජනතා බලයක් හදන්න කුමක් සඳහාද? මේ සමාජය වෙනස් කිරීම සඳහා. සමාජය වෙනස් කිරීමේ දැනුම සහිත, සමාජය වෙනස් කිරීමේ අරමුණු සහිත, සමාජය වෙනස් කිරීමේ ඕනකම සහිත මහා ජන බලයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. අන්න ඒ සඳහා තමයි අපිට දේශපාලන අත්‍යවශ්‍ය වෙන්නේ මේ මොහොතේ. අපි අපේ සතුන් ඉල්ලා සිටිනවා. අපිට මේ ජනතාව ඒක රාශි කිරීමට දැන් මැදිහත් යුතු තියෙනවා. මම කලින් කිව්වා වගේම අපි දකිමින් ඉන්නවා අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්
ඒ වගේම කලාකරුවන්, වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, තරුණයා, ශිෂ්‍යයා, කාන්තාව, මේ සමාජ විවිධ ස්තර ආගමික නායකින්, ආගමික කණ්ඩායම් මේ බොහෝ දෙනාට අද වෙනසක් වුණලා තියෙනවා. ඒ සඳහා අප සමග සංවාදයක් තියෙනවා. අප සමග එකතු වෙමින් තියෙනවා. ඒකෙන් අපට ඒකෙන් ධෛර්යයක් හදලා තියෙනවා, විශ්වාසයක් හදලා තියෙනවා. අපි මේ දුක කලක් තිස්සේ කරන් යන අරගලය, යහපත් සමාජයක් නිර්මාණය කිරීම අරගලය, හොඳ සමාජයක් හදන අරගලය, සාධාරණ යුක්තිසහ සමාජයක් හදන අරගලය, 1965 පටන් ගන්න අපේ නායකයන්ගේ හිතේ තිබිච්ච සමාජවාදී සමාජයක් හදන සටන ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්නේ මොකද්ද? රැවටීමට ලක් වෙච්ච ජනතාව අපි විශ්වාස කරන්න ඕන. පීඩාවට ලක් වෙච්ච ජනතාව අපි විශ්වාස කරන්න ඕන. රැවටීමට ලක් වෙච්ච ජනතාවට අපි ආදරය කරන්න ඕන. පීඩාවට ලක් වෙච්ච ජනතාවට අපි ආදරය කරන්න ඕන. දුකටපත් වූ හැමදෙනාටම අපි ආදරය කරන්න ඕන. ඒ නිසා රැවටීමට ලක් වෙච්ච, පීඩාවට ලක් වෙච්ච, දුකටපත් වෙච්ච, දුකෙන් කඳුලෙන් ජීවත් වෙන හැමදෙනා අතරට ගිහිල්ලා ඔවුන්ට සත්‍ය පහදා දීලා, ඔවුන්ගේ අත්දැකීම් වලින් ඔවුන්ට උගන්ලා, ඔවුන් සියලු දෙනා එකතු කරගත්තු මහා දෙවන්ත ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක් අපි නිර්මාණය කළ යුතු තියෙනවා. අන්න එක නිර්මාණය කරගත්තේ ගන්නේ කවදාද? එදාට 1988 89 දිවිදුන් අපේ සහෝදර සහෝදරයන්ගේ අවසන් ප්‍රාර්ථනා හදවතේ තිබිච්ච සීන සැබෑ කරන දවස බට එදාපත් වෙනවා. මොකද අපි කවුරුත් දන්නවා රෝහන් සහෝදරය ඇතුළු ඒ පිරිස දිවි පුදනකොට උන්ට විශ්වාසයක් තිබ්බා මොකද්ද? ඔවුන් නැතත් මේ අරගලේ ජයග්‍රහණ කරා යනවා කියලා. එදා ඔවුන්ගේ අතින් ගිලිහෙන්න ගිය සතුරා විසින් ඔවුන් ඝාතනය කරලා ඔවුන්ගේ අතින් ගිලිහෙන්න ගිය රතු ධජය අපි ඊට දුෂ්කරතා මැද්දේ බිම් වැටෙන්නේ නැතුව අතර ගත්තා. ඒකත් අරන් අපි ආවේ. එතකොට අද සමත් වෙලා තිනවා අපි ඒක පොදු ජනතාවගේ සරණක් අරගලයක් බවට පත් කරගන්න. ඒ අරගලෙත් එක්ක අපි හිතනවා අපිට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින්, වැඩි කාලකදී නෙවෙයි නුදුරු කාලකදී ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් විශ්වාසින් ඉස්සරහට යෑම සඳහා වෙච්ච කාලයක් නිර්මාණලා තියෙනවා. 1988 දී දිවිපිදුපු ඒ ඉල්මහේ දිවිපිදු අපේ සහෝදරුන්ගේ හදවතේ ප්‍රාර්ථනා මල් පල ගන්නවන කාලයක් අපිට ඇවිත් තියෙනවා. ඒ කාලේ අතලඟයි කියලා අපිට පේනවා. නුදුරේ තියෙනවා කියලා අපිට පේනවා. නිසා ඒ විශ්වාසයිතව අපි හැම කෙනාම ධෛර්යයෙන් ශක්තියෙන් වැඩ කළ යුතු තියෙනවා. අපිට මේ සටන කරන්න, මේ ජනතාව එකතු කරගෙන මේ සටන කරන ධෛර්යය මදි නම් හැරෙන්න ඔවුන් දෙසට ඔවුන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේවල්. තත් දුෂ්කරතා මැද්දේ ජනතාව සංවිධානය කරපු පිරිසක්. මේ නිසා ඒ ඔවුන්ගේ ආදර්ශයන්, ඒ අත්දැකීම්, ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ පරමාදර්ශයන් අපේ ජීවිතයට හැමදාම වගේ එකතු කරගෙන අපි වෙනස් වෙලා, තත්ත්වයන්ට අනුව වෙනස් වෙලා, අපිත් අලුතෙන් හිතන්න පටන් අරගෙන අපි හිතනවා මෙන්න මේ මහා දෙවන්ත සටන අපි ජයග්‍රහණ කළ යුතුයි කියලා. නිසා ආදරණීය සහෝදරනි, මේ 30 දෙවනි ඉල්මා විශ්වමරුව අපි ඉන්නේ ඊටම සුබවාදී තැනක, සමාජ වෙනස් වෙන්න හදන තැනක, සමාජ වෙනසක් ඉල්ලන තැනක, ඒ වෙනසට ජනතාව පෙළ ගැහිමින් ඉන්න වෙලාවක. ඒ නිසා ඒ වෙනස කිරීම සඳහා දැන් අපි කවුරුත් ඉස්සරහට ආයතෝ තියෙනවා. ඒ නිසා ඒ අදහසත් හිතේ තියාගෙන ඒ වෙනුවෙන් අපට කරන්න පුළුවන් හැම කැපවීමක්ම අපි කරන්න ලෑස්ති, හැම පරිත්‍යාගම් කරන්න ලෑස්ති, වේශ දරන්න ලෑස්ති. අපි අනිවාර්යයෙන්ම නුදුරු නාගතයේදී අපේ දෑත් වලින්, අපේ දැස් ඉදිරිපිට මේ අලුත් සමාජය හදන්න අපි සූදානම් කියන අදිෂ්ඨානය අපි ඇති කරගමු. අපි දිවිදුන් සගයින්ට, රෝණ විජිත සහෝදරයාට, උපතිස්ස ගමන සහෝදරයාට දිවිදුන් සගයින්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි ඔවුන් මරණයේ මොහොතේදීත් ප්‍රාර්ථනා කරපු ඒ සුන්දර ලෝක නිර්මාණය කරන එක, ලස්සන සමාජය හදන එක, මිනිස්සු ඉනහ වෙලා ඉන්න, ජාතිවාදයෙන් නැති, ජාතික සමගිය තියෙන, දරුවෝ සතුටින් ජීවත් වෙන, වැඩිහිටියෝ සතුටින් ජීවත් වෙන, කවුරුත් සන්තෝෂෙන් ජීවත් වෙන, ඇහි කඳුලක් නැති, මුවේ සිනහවක් තියෙන ඒ සමාජය අපි හදන්න ඕන. ඒ සමාජය හදන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක හදන්න පුළුවන් අපට, ඔබට පමණයි. ඒ නිසා එවෙනුම් අපි පෙළ ගැහෙමු. ඉතින් හැමදාම වගේ අපි අවසන් කරන්න කලින් මම කල්පනා කරා පුංචි කවියකින් අපේ කතාව අවසන් කරගමු කියලා. වෙලාව මට මතක් වුණා මේ වෙලාවේ අපේ රටේ ඉන්න රත්නශ්‍රී විජේසිංහ කියන කවියා ලියපු කවි පන්තියක් තිබුණා, එරබොදු කියලා. ඒ කවි පන්තියේ අවසන් කවිය මම හිතනවා මේ වෙලාවට හුඟක් ගැලපෙනවා කියලා. ඒ අවසන් කවිය තියෙනවා මෙන්න මෙහෙම. ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක, සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක. සිතින් අත නෑර මල්වල මුදුමෙලක, වරෙව් පරාගණයට රොද බැඳ හනික කියලා. ඒ කියන්නේ මොකද්ද කිව්වේ? ගහක මල් පිපුණොත් යහළුවනේ සැකක් නෑ, ඵල හට ගන්නවාමයි. හැබැයි ඒ ඵල නිකන් හට ගන්නෑ. ඒක පරාගණය කරන්න ඕන. මේ මල් ටික ඵල හට ගන්න.
නිකන් නෙවෙයි පරාගණය කරන්න ඕන කම තියෙන්නේ. මේ මල් වල මුදු මෙලක අත්හරින්න නැතුව ඒකත් හිතේ දරන් තමයි මේ පරාගණය කරන්න ඕන කම තියෙන්නේ. පරාගණය කරොත් අනිවාර්යයෙන්ම ඵල දරනවාමයි. අපි දකිමින් ඉන්නවා ඒක. අද ජනතා විමුක්ති පෙරමුණ කියන මහා වෘක්ෂයේ මේ සමාජයේ මල් ගොඩක් පිපිලා තියෙනවා. මල් පිපෙමින් තියෙනවා. මල් පිපිලා තියෙනවා. මේ පිපිච්ච මල් සියල්ලම ඵල දරන ස්ථිරයි. ඒක ඵල දරන්න ඕන. 1988 89 1971 ඒ පිපුණු මල් සියල්ල ඵල දරන්න ඕන. හැබැයි ඒක ඵල දරන්නම් ඒක පරාගණය කරන්න ඕනකම තියෙනවා. ඒ පරාගණය කිරීමේ කාර්යය තියෙන අපි මත මල් කොච්චර පිපුණත් වැඩක් නැහැ. අපි පරාගණය කරගත්තේ නැත්තම්. ඒ නිසා අන්නේ පිපුණු මල් පරාගණය කොට ඒවා මහා දෙවන්ත ඵල කන්දරාවක් බටපත් කිරීම සඳහා අපි කවුරුත් දැන් රොද බැඳෙන්න ඕන. රත්නශ්‍රී කවියා කිව්වේ ඒක. නිසා ඒ වෙනුවෙන් අපි එකතු වෙමු, රොද බඳිමු, නව සමාජයක් වෙනුවෙන් දායක වෙමු. මේ සටනේ ජයග්‍රහණය නුදුරු අනාගතයේදී නිර්මාණය කර ගැනීම සඳහා අපි කවුරුත් එක්කෙන් ධෛර්යයෙන් වැඩ කරමු. ඒ සඳහා නැවතත් මම අර කවිය කියලා අවසන් කරනවා. ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක සැකක් නැතිය ඵලයක් හටගනු නිසක. සිතින් අත නෑර මල්වල මුදුමෙලක වරෙව් පරාගණයට රොද බැඳ හනික. ඒ නිසා අපි කවුරුත් මේ මල් පරාගණය කරලා නව සමාජයක් සඳහා ඵල දරන්න රොද බඳිමු, එකතු වෙමු, කවුරුත් එකතුලා වැඩ කරමු. ඒ සඳහා ධෛර්යයෙන් වැඩ කරමු, ශක්තියෙන් වැඩ කරමු, විශ්වාසයෙන් වැඩ කරමු. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් ජනතා විමුක්තියට ජය වේවා. අපේ ඉල්මා විරුවන්ගේ නාමය සදා අමරණීය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්න ඔබ හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.